ස්වාමීන් වහන්සේට ගෞරව වේවා. වහන්සේ අපට දිනපතා වචනයෙන් අපට පෝෂණය ලබා දෙනවා. උන්වහන්සේගේ වචනයෙන් අපට එළිදරව් ලබා දෙනවා. එළිදරව් වාක්‍යයෙන් අපි ජීවත් වෙන පටන් ගත්තාම පරාජය අපට අයිති නැහැ. බොහෝ කිතුණු භක්තිකයන්ගේ ජීවිතවල එයාට පරාජය පමණයි පෙනෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ පරාජිත ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියා අපට උගන්වන්න පුළුවන් ඒ අයට. නැත්නම් ඒ අයට පුළුවන් අපට උගන්වන්න. පරාජය ජීවත් වෙන්න බොහෝ අය ඉන්නවා. අප ජීවත් වෙන්නේ පරාජය කොහොමද කියා. නමුත් දෙවියන් වහන්සේ අපව කැඳවා තිබෙන්නේ පරාජය ජීවත් වෙන්න නෙවෙයි. පරාජය ජීවත් වෙන්න කීප දෙනෙක් ඉන්නවා. එයාත් කතා කරපුවාම ඔබට පරාජය වචන අසන්නට පුළුවන්. ලෝකේ වාර්තාව අසන්නට පුළුවන්. එයා කොයිතරම් අමාරුකම් වලින් ගමන් කරනවද කියා. දැන් අපි යමෙක් අමාරුකමෙන් ගමන් කරනවා කියලා අපි සුළු කරන්නේ නැහැ. නමුත් යේසුස් වහන්සේ අපට ඉගැන්වුවේ උන්වහන්සේ ජයගත් ආකාරයෙන්ම අපටත් පුළුවන් ජය ගන්න. උන්වහන්සේ ජයගත් ආකාරයෙන්ම අපටත් පුළුවන් ජයග්‍රාහකව ජීවත් වෙන්න. ඒ නිසා අපට පරාජය ගැන ඉගෙන ගන්න තව අවශ්‍ය නැහැ. පරාජය ගැන අපට තව වඩා තේරුම් ගන්නටත් අවශ්‍ය නැහැ. අපට ඕන කොහොමද මම ජයග්‍රාහකව ජීවත් වෙන්නේ? මම ඉන්න තත්ත්වය ගැන මම හොඳටම දන්නවා. මම ගමන් කරන ගමන ගැන මම දන්නවා. නමුත් මට ඊට වඩා ඉහළ තත්ත්වෙන් ජීවත් වෙන්න කැමතියි. කැමැත්තක් විතර නෙවෙයි ඔබට අවශ්‍යයි කීකරු වෙන්න. ඔබට අවශ්‍යයි ඉගෙන ගන්න. ඔබට අවශ්‍යයි වටහා ගන්න. ඔව් ස්වාමිනී මට කැමතිව මම කීකරුව සිටියොත් පමණයි මට දේශයේ සාරවත්කම භුක්ති විඳින්න පුළුවන්කමක් තිබෙන්නේ. මම කැමති වෙන්නට සමහරක් අය කැමති. මට ආශාවක් තිබෙනවා. නමුත් ඔබේ ආශාව ඉෂ්ට වෙන්නේ නැහැ. ඔබ කීකරුකමට ඇතුල් වෙන්නේ නැත්තම්. කීකරුකම කියලා කියන්නේ තා පැහැදිලි වචනේ පිළිගන්න. වචනේ අදහන්න. කීකරුකම කියලා කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි. මනුෂ්‍ය හිතන සමහරක් හිතනවා අය කියන්නේ ඔව් බයිබලේ නම් ගොඩාක් දේවල් ලියලා තියෙනවා. එයා දන්නේවත් නැහැ මොකද්ද ලියලා තිබෙන්නේ කියලා. නමුත් ඒක හරිය අමාරුයි. බයිබලේ පවත්වන්න. බයිබලේ තියෙන දේවල් අපට නම් අමාරුයි. යේසුස් වහන්සේ ඉතින් උන්වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නිසා උන්වහන්සේට පුළුවන් වුණා දෙවියන් වහන්සේට කීකරු වී ගමන් කරන්න. ඔබ කවුද? ඔබ පුත්‍රයෙක් නොවේද? ඔබ අකීකරු ඔබත් මමත් අකීකරු දරුවන් වී සිටියේ. නමුත් අපි යේසුස් වහන්සේ පිළිගත්තාම අපි කීකරු දරුවන් වුණා. දැන් අපට කීකරුකමේ ස්වභාවය තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවය තිබෙනවා. අපට තිබෙන උන්වහන්සේගේ දිව්‍යමය ස්වභාවය. අපට වෙනස් ස්වභාවයක් නැහැ. අපට එක පැත්තකින් සතුරාගේ ස්වභාවය, අනිත් පැත්තේ දෙවියන් වහන්සේගේ ස්වභාවය. නැත්තම් අපට දෙආකාර ජීවත් වෙන්නට ජීවිතයක් ගත කරන්නට උන්වහන්සේ අපට සලස්වන්නේ නැහැ. උන්වහන්සේ අපට දී තිබෙන උන්වහන්සේගේ ජීවනය තුළ පවතින. ඉතින් අපි තෝරගන්නට ඕන උන්වහන්සේගේ වචනය වැදගත් කොට සලකලා ජීවත් වෙන්න හරවමු අපි යෝහාන් 16 වෙනි පරිච්ඡේදයට. යෝහාන් 16 වෙනි පරිච්ඡේදයේදී යේසුස් වහන්සේ ජයගත් ආකාරයෙන්ම අපි ජය ගමු. යේසුස් වහන්සේ ජයගත් ආකාරයෙන්ම අපි ජයග්‍රාහකව ජීවත් වෙමු. යේසුස් වහන්සේ ජයගත් ආකාරයෙන්ම අපි තෝරගමු ජයග්‍රාහකව ජීවත් වෙන්න. අපි සුළු දේවල් ජය ගන්න පටන් ගමු අපි. ඔබට එතකොට විශාල දේවල් වලට ආපුවහම අමාරු වෙන්නේ නැහැ. බොහෝ අය බලන් ඉන්නේ මට මෙච්චර විශාල දෙයක් ලැබුණොත් නැත්නම් මට මේ තරම් විශාල ජයග්‍රහණයක් මට ලැබුණොත් මම එතකොට විශ්වාස කරනවා මේ පණිවිඩය. නමුත් දාවිද්ගේ ජීවිතය අපි දැක්කහම දාවිද් කුඩා වයසේ ඉඳන්ම ජයග්‍රාහකව ජීවත් වුණා. ඒ වගේම රජතුමා නැත්නම් සාවුල් රජතුමා වෙතට ආපුවාම මොකක්ද ඔබට තිබෙන සුදුසුකම්? මේ යෝධයා ආරම්භයේ සිට කුඩා වයසේ පටන් යුද්ධ කරපු කෙනෙක්, සටන් කරපු කෙනෙක්. නමුත් ඔබට මොකක්ද තිබෙන සුදුසුකම්? මොකක්ද කිව්වේ? මම වලහාව මම විනාශ කරා. බැටළුවන් මරා දාන්නට ආපු වලහා මම විනාශ කරා. දැන් වලහා සමාන කරන්නේ මාංශය. අපේ ජීවිතේටත් මාංශය අපි ඇත්තට මාංශයෙන් ජය ගන්නට ඕන. එතකොට මම සිංහයා ආපුවම සිංහයාගෙන් මම ජය ගත්තා. යක්ෂයාගෙන් මම ජය ගත්තා. යක්ෂයාගෙන් ආපු පරීක්ෂාවල මම ජය ගත්තා. මේ අචර්මත් චිත පිලිස්තියා, මේ ගිවිසුමක් නැති පිලිස්තියා
මේ අපේ රට විනාශ කරන්නට එන්නේ. අපේ මිනිස්යන්ව වහල්කමට ගේන්නට එන්නේ. මේ කෙනා පරාජය කරන්නට අමාරු නැහැ. ඒක ඔබ මාංශයෙන් ජය අරන් තිබෙනවා නම් යක්ෂයාගෙන් ජයගත්ත කෙනෙක් නම් ඔබ එනම් අනිවාර්යයෙන්ම ඕනම ජයග්‍රහී ජීවිතයක් ඔබ ගත කරන්න. ඉතින් කුඩා දේවල් ඔබේ මාංශයේ තිබෙන දේවල් ඔබ ඒවෙන් ජය ගන්න පටන් ගන්න. කුඩා දේවල් පැකිලීමට පත් වෙන කාරණාවන් ඒවෙන් ජය ගන්න. ඒ වගේම බියවුල්කමේ ජීවත් වීම ඒවෙන් ජය ගන්න. ඒ වගේම ඊට ඉක්මනින් අධෛර්යමත් වෙන ස්වභාවයෙන් ජය ගන්න. ඔබට අවශ්‍යයි යම් දේවල් වලින් ජය ගන්න පටන් ගන්න. ඊට පස්සේ ඔබ සූදානම් වෙලා සිටින්නේ විශාල දේවල් ආපුවාම ඒවට මුහුණ දීලා ජය ගන්න ඔබ සූදානම්. ඉතින් කුඩා දේවල් වලින් ඔබ ආරම්භ කරේ නැත්තම් කුඩා දේවල් ඔබ සුළු කරනවා නම් කොහොමද ඔබට විශාල ස්ථානයකට යන්න පුළුවන්කමක් තිබෙන්නේ? අපි මේ පණිවිඩය අසපුවාම එකපාරටම බලන්නේ අපි මෙන්න මේ ආයත නම් පුළුවන්, මේ කෙනාට නම් පුළුවන්. නමුත් මම කොහෙද? ඔබ කොහෙන් හරි ආරම්භ කරන්නට ඕන. ඔබ කොහෙන් හරි ආරම්භ කරන්නට ඕන. කොහෙන් හරි ඔබ තේරුම් ගන්න ඕන මම ආරම්භ කරන්නට ඕනයි කියලා. මමත් මගේ පෞද්ගලික ජීවිතේ මට පවසන්නට පුළුවන් මම යම් ස්ථානයක මම ආරම්භ කළා මම අවසන් කළා නැහැ. තවමත් මම ඉගෙනගෙන සිටින්නේ. තවමත් මම දන්නවා සමහර දේවල් මම ජය ගන්නට මට අවශ්‍යයි කියලා. නමුත් මම සිටපු ස්ථානේ නෙවෙයි මම දැන් සිටින්නේ. මම දුර ස්ථානයකට දැන් ඇවිත් තිබෙනවා. නමුත් මම දන්නවා තවත් දුර ගමනක් මට යන්න තිබෙනවා මේ කියලා. ඉතින් මාංශයෙන් ජය ගන්නට ඕන ඔබ. සතුරා ඔබට ගෙනෙන සිතුවිලින් ඔබ ජය ගන්නට ඕන. ඒ විතරක් නෙවෙයි ඔබට ඔබ යුද්ධ භූමියට ආපුවාම විශාල ජයග්‍රහණයන් ලබා ගන්න ඔබ දැන් සූදානම් වෙලා සිටින්නේ. ඔබ ඒ දිහා බලන විට ඔබ කියන්නේ මම නම් බය නැහැ. මම හොඳටම දන්නවා මම ජයග්‍රාහකයෙක් කියලා. මම හොඳටම දන්නවා. යෝෂුවා සහ කාලෙබ් එයාය සුළු දේවල් වලින් එයාය ජයගත්ත නිසා තමයි එයාට පුළුවන්කමක් තිබුණේ පවසන්න ඔව් අපට හොඳටම පුළුවන්. එයාය දැක්ක යම් දේවල් මිනිස්යන් කොඳුරන එක හැම දෙයකම කොඳුරන එක. එයාය කොඳුරන්න පටන් ගත්තේ නැහැ. ඔබ දන්නවද කෙනෙරීම මානසික ක්‍රියාවක් කියලා. කොඳුරන එක. අපි හිතන්නේ ඒක සාමාන්‍ය මිනිස්යන් ගතිගුණ කියලා. නමුත් කෙඳිරීම මාංශයෙන් ගමන් කිරීමයි. මාංශයෙන් ගමන් කිරීමෙන් කවදාවත් අපට උන්වහන්සේගේ දේවල් අපට අත්දකින්න බෑ මාංශයෙන් අපි ගමන් කරන්න තෝරගත්තා නම්. ඉතින් අපි තේරුම් ගත්තා මේ ගමන ආත්මී ගමනක් මේ මට පුළුවන් මේ ආත්මික ජීවිතේ මගේ ගොඩනගාගෙන මේ ආත්මික මනුෂ්‍යයාට ඉඩ දෙන්න මගේ ජීවිතේ ක්‍රියා කරන්න. මාංශය සහ ඔබගේ මනසෙන් ඔබ ජය ගන්න නැත්නම් ඔබගේ මාංශය සහ මනසට එන සිතුවිලි වලින් ඔබ ජය ගන්න නැත්නම් ඔබට ආත්මික සටන් කරන්න අමාරුයි. ඔබට ආත්මික සටන් කරන්න අමාරුවට හේතුව ඔබ පැකිලීමට පත් වෙන පුද්ගලයෙක් නම් ඉතා ඉක්මනින් ඔබ මාංශයෙන් දුර්වල වී සිටින කෙනෙක් නම් ඔබට නිතර එන සිතුවිලි ඔබ ඒවා පරාජය සිතුවිලි කියලා යක්ෂයාගෙන් බාර ගන්නවා නම් එන ඔබට ඔබගේ ආත්මයට ජය ගන්න බෑ ඔබ තුලින්. ඔබට අමාරුයි ජය ගන්න. ඒ නිසා ඊටම වැදගත් අපි අපව කැඳවා තිබෙන්නේ යේසුස් ජයගත් ආකාරයෙන්ම අපිත් ජය ගන්නට ඕනේ කියලා. අපි හරවමු යෝහාන් 16 වෙනි පරිච්ඡේදයට. යෝහාන් 16 වෙනි පරිච්ඡේදයට අපට එක්කෙනාගේ අත්දැකීම් නොවේ අවශ්‍ය වෙන්නේ. අපට අවශ්‍ය කරන්නේ යේසුස් වහන්සේ මොකද්ද පැවසුවේ කියලා. අපට අත්දැකීම් වලින් නොවේ ජීවත් වෙන්නට ඕනේ. එක්කෙනා අහවල් කෙනාගේ අත්දැකීම අහවල් කෙනා කොච්චර හාස්කම් කරනවද? අහවල් කෙනා බොහෝ දේවල් කරනවා මම නම් කවුද? දැන් එවැනි දේවල් වලට අපි ඉඩ දුන්නාම අපේ මනස යොමු වෙන්න අපි යොමුව දෙවියන් වහන්සේගේ වචනයෙන් ඈත් වෙනවා. පෞද්ගලිකව අපට ජයග්‍රහණයක් නැහැ. පෞද්ගලිකව අපි ජයග්‍රහී ජීවිතයක් අපි ගත කරන්නේ. පෞද්ගලිකව අපි පරාජිතයෝ. පෞද්ගලික ජීවිතේ පරාජිතයෝ අපි. නමුත් අපි තේරුම් ගන්නට ඕන හැම විටම ඕනම ස්ථානයක දෙවියන් වහන්සේ අපව කැඳවා තිබෙන්නේ යේසුස් වහන්සේ ජයගත් ආකාරයෙන්ම ඔබ ජය ගන්න. යේසුස් වහන්සේ ජයගත් ආකාරයෙන්ම ඔබ ජය ගන්න. යේසුස් වහන්සේ යම් ස්ථානයක සිටියොත් උන්වහන්සේ කොහොමද ජයගත්තේ? ඔබටත් පුළුවන් ඒ ජයග්‍රහී ජීවිතය ගත කරන්න. ඔබටත් පුළුවන් ඒ ආකාරව ජය කරන්න. යේසුස් වහන්සේ යම් ස්ථානයක සිටියොත් ඒ ස්ථානයේ විශාල බලකොටු තිබෙන්නට පුළුවන්. ඒ වගේම නොයෙකුත් යක්ෂාකාර ක්‍රියා තිබෙන්නට පුළුවන්. නමුත්
යේසුස් වහන්සේ ජයගත්තා. ඒ වගේම යේසුස් වහන්සේ ජයගත් ආකාරයෙන්ම අපි ජය ගන්නවා. යෝහාන් අපි කියවමු 16 වෙනි පරිච්ඡේදයේ අන්තිම පදේ අපි කියවමු 33 වෙනි පදේ. මා තුල නුඹලාට සමාදානයේ තිබෙන පිණිස මේ දේවල් නුඹලාට කීවෙමි. මා මේ දේවල් ඔබට කියා තිබෙන්නේ. මොකද උන්වහන්සේ කියාගෙන යන්නේ උන්වහන්සේගේ වචනය. දෙවිපැනන් වහන්සේ උගන්වපු දේවල් උන්වහන්සේ මනුෂ්‍යයන්ට උගන්වමින් සිටියේ. ඉතින් උන්වහන්සේගේ මා මේ දේවල් ඔබට කියා දී තිබෙන්නේ මා තුල ඔබට සමාදානය තිබෙන්න ඕන. ඔබගේ සමාදානය නැති කරන්න එපා. ඔබේ සමාදානය නැති කරන්න එපා. මා තුල සමාදාන නැහැ. ලෝකයේ තුල නෙවෙයි සමාදාන. ලෝකයේ අපට සමාදානයක් නැහැ. ලෝකයේ අද සමාදානයක් තිබෙන්න හෙට දවසේදී ආරංචි තොරතුරු වෙනස් වුණාම ලෝකේ වෙනස්. අපි ලෝකේ ප්‍රකාශ නොවේ ජීවත් වෙන්නේ. අපි ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේ අපව කැඳවූ ප්‍රකාරයටයි. මා තුල මා දේවල් අපට කතා කර තිබෙන්නේ මා තුල සමාදානය. ස්වාමින් වහන්සේ තුල අපට සමාදානය තිබෙනවා. උන්වහන්සේගේ සමාදානය මට වැදගත්. මේ දේව වචන ඇසීමෙන් අපට සමාදානය තිබෙනවා. දේව වචන ඇසීමෙන් අපට සමාදානය තිබෙනවා. යේසුස් වහන්සේ පැවසු කාරණාව තමයි ලූක් පොතේ ලූක් අපි හරවමු ලූක් අපි නැවත එමු මේ පදයට ලූක් 22 වෙනි පරිච්ඡේදයට අපි හරවා ලූක් 22 වෙනි පරිච්ඡේදයේ යේසුස් වහන්සේ 31 වෙනි පදයේ පැවසුවේ සීමෝන්ට 31 වෙනි පදේ අපි කියවමු. සීමෝන් සීමෝන් බලව නුඹලා ගෝදුම මෙන් පොලන්ට සාතන් ඉල්ලුවේය. නමුත් නුඹ ඇදහිලා නැති නොවන පිණිස නුඹ උදෙසා මම යාඥා කෙලෙමි. නුඹ නැවත හැරුණායින් පසු නුඹේ සහෝදරයන් ස්ථිර කරපන්නයි කීසේක. යක්ෂයා මොකද්ද තීරණය කර තිබෙන්නේ? අපට පීඩා කරන්න, ප්‍රශ්න ඇති කරන්න. නමුත් යේසුස් වහන්සේ මොකද්ද කිව්වේ? ඔබේ ඇදහිල්ල නැති නොවන පිණිස. ඔබගේ ඇදහිල්ල නැති නොවන පිණිස ඔබ සිටින්නට ඕන. ඔබගේ ඇදහිල්ල නැති නොවන පිණිස මගේ කැමැත්ත, මගේ ආශාව, මගේ යාත්නාව ඔබ ගැන තිබෙන්නේ ඔබගේ ඇදහිල්ල නැති නොවන පිණිස ඔබ ස්ථීරව සිටින්න ඕනේ කියලා. ඔබ ස්ථීරව සිටගෙන ඔබ හැරුණාම ඔබ ජයගත්තාම ඔබ ස්ථීරව සිටියොත් පමණයි ඔබට පුළුවන්කමක් තිබෙන්නේ ඔබගේ සහෝදරයන්ව ශක්තිමත් කරන්න. ඔබට කවදාවත් සහෝදරයන් ශක්තිමත් කරන්න බෑ ඔබ ස්ථීරව සිටින්නේ නැත්නම්. ඇදහිල්ලක් නැතුව අපට සහෝදරයන්ව ශක්තිමත් කරන්න බෑ. ඉතින් යේසුස් වහන්සේ පැවසු ප්‍රකාරයට ඔබගේ ඇදහිල්ල නැති නොවන පිණිස මගේ තිබෙන තද ආශාව ඔබගේ ඇදහිල්ල නැති කරන්න එපා ඔබ. ඔබ ස්ථීරව සිටින්න. මාගේ වචනය තුළ පවතින්න. මාගේ වචනය කවදාවත් ඔබ සුළු කරන්න එපා. ඇදහිල්ල පැමිණෙන දේ වචන ඇසීමෙන්. ඇදහිල්ල නැති නොවන පිණිස ඔබ ස්ථීරව සිටින්න. එවිට ඔබට පුළුවන්කමක් තිබෙන ඔබගේ සහෝදරයන්ව ධෛර්යමත් කරන්න. ඔබේ සහෝදරයන්ව ශක්තිමත් කරන්න. ඔබට යම් කිසි පීඩනයක් තිබෙනවයි කියලා ඔබට යට වෙන්න අවශ්‍ය නැහැ. ඔබට ගිලෙන්නට අවශ්‍ය නැහැ. ඔබට තිබෙන්නේ මම ඇදහිල්ලෙන් ස්ථීරව සිටිනවා. සතුරාව සම්පූර්ණයෙන් පරාජයට පත් කරමින් සතුරාගේ ක්‍රියාවන් සම්පූර්ණයෙන්ම බිඳහෙලා දමා මම ගමන් කරන මේ ආත්මික ගමන. ඇයි? යේසුස් වහන්සේ පැවසු නිසා. උන්වහන්සේ පවසා තිබෙන්නේ මගේ ඇදහිල්ල නැති නොවන පිණිස. ඉතින් මෙතනත් උන්වහන්සේ කියන්නේ අපි නැවත හරවමු යෝහාන් 16 වෙනි පදේ. උන්වහන්සේ අපට කියන්නේ මේ දේවල් මම ඔබට කතා කරන්නේ නැත්නම් කතා කර තිබෙන්නේ මා තුල ඔබගේ සමාදානය. මා තුල ඔබ සමාදානයේ සිටින්නට ඕනේ කියා. මුල අපි කියවමු 33 වෙනි පදේ. මා තුල නුඹලාට සමාදානයේ තිබෙන පිණිස මේ මා තුල නුඹලාට සමාදානයේ තිබෙන පිණිස. ඉතින් අපේ සමාදානය උන්වහන්සේ තුල තිබෙන්නේ උන්වහන්සේ කතා කරන දේවල් වලින්. අපට උන්වහන්සේ තුල ඇදහිල්ලෙන් සිටින්නට පුළුවන්කමක් තිබෙන උන්වහන්සේ අපට කතා කර තිබෙන දේවල් වලින්. උන්වහන්සේ තුල අපට ප්‍රීතිය තිබෙන්නේ උන්වහන්සේ අපට කතා කර තිබෙන දේවල් වලින්. උන්වහන්සේගේ පොරොන්දු මත අපි සිටියොත් පමණයි උන්වහන්සේ කතා කරපු දේවල් වලින් තමයි අපට තිබෙන්නේ ඒ සමාදානය, අපට තිබෙන්නේ ප්‍රීතිය, අපට තිබෙන්නේ ඇදහිල්ල. ඉතින් උන්වහන්සේ තුල අපි උන්වහන්සේ තුල මා තුල මාගේ ඇදහිල්ල තුල පවතින පිණිස පැවැත්වීමක් ඉතා වැදගත්.
නැවත අපි කියමු මුලින්නම්. මා තුළ නුඹලාට සමාදානයේ තිබෙන පිණිස මේ දේවල් නුඹලාට කීවෙමි. ලෝකයේ නුඹලාට පීඩා තිබේ. නමුත් ධෛර්යවත් වෙයල්ලා මම ලෝකයෙන් ජය ගතිමි කීසේක. ලෝකේ නුඹලාට පීඩා තිබේ. ලෝකේ නුඹලාට පීඩා තිබේ කියන්නේ ලෝකයට ඔබ ආйти නැහැ. ඔබ දේව සමාදානයට ආйти වී සිටින්නේ. උන්වහන්සේ ලෝකයේ ඔබට බොහෝ පීඩා තිබෙනවා කියලා ඔබ යට වෙයි කියලා කිව්වේ නැහැ උතන. උන්වහන්සේ මොකද කිව්වේ? මා තුල මාගේ සමාදානය තුල පවතින ඔබ. මාගේ සමාදානය ඔබ තුල තිබෙන පිණිස මා ඔබට මේ දේවල් කතා කර තිබෙන්නේ. මේ කතා කර තිබෙන දේවල් වලින් ඔබට පුළුවන්කමක් තිබෙන ලෝකෙන් ජය ගන්න. ලෝකෙන් ඔබට ජය ගන්න පුළුවන්. ඔබ ජය ගන්නේ කොහොමද? ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබව කැඳවා තිබෙන්නේ උන්වහන්සේගේ කැඳවීමෙන් ජයග්‍රාහකව ජීවත් වෙන. ඔබ ලෝකෙන් ජය ගන්නේ කොහොමද? ඔබගේ ඇදහිල්ලෙන්. ඔබ තුල සමාදානය ඇතුව ඔබ ගමන් කරොත් පමණ ඔබට පුළුවන්කමක් තිබෙන්නේ ඒ ජයග්‍රාහී ජීවිතය ගත කරන්න. ඉතින් ලෝකේ ඔබට බොහෝ පීඩා තිබේ. ලෝකේ ඔබට පීඩා තිබේ. ලෝකේ ඔබට පීඩා තිබේ. නමුත් ඔබ ලෝකෙට අයිති නැහැ. ඔබ දේව සමාදාන තුල සිටින්නේ. ඔබ ලෝකයාගේ වචන වලට අහුම්කන් දී ලෝකයා ජීවත් වෙන දෙයට ජීවත් වෙන පුද්ගලෙක් නම් පරාජිතයෙක් තමයි දැනටමත්. ලෝකයේ ආසන දේවල් ඔබත් අසනවා. ලෝකයා ගායනා කරන දේවල් ඔබත් ගායනා කරනවා. ලෝකයා කතා කරන විදිහට ඔබත් කතා කරනවා නම් ලෝකයා සිතන විදිහට ඔබත් සිතනවා නම් ලෝකයේ මිනිස්යන් සමග ඔබ වැඩි කාලයක් ගත කරමින් ඔබගේ નિયમિત වටිනා කාලය ඔබ ගත කරනවා නම් මේ ලෝකයේ මිනිස්යන් සමග මොකද ඔබට වෙන්නේ? ඔබත් ඉතින් ලෝකේ ප්‍රකාරයට ජීවත් වෙනට යන්නේ ලෝකේ තමයි ඔබට තිබෙන්නේ පරාජය. නමුත් ඔබ උන්වහන්සේ තුළ පවතිනවා නම් ඔබ උන්වහන්සේගේ වචන වලට අහුම්කන් දී ඔබ ජීවත් වෙනවා නම් ඔබට පුළුවන්කමක් තිබෙනවා ලෝකෙන් ජය ගන්න. නමුත් ඔබ ලෝකයට බර වී සිටිනවා නම් ලෝකයා ප්‍රිය කරන දේවල් ලෝකයට කැමති දේවල් ඔබත් කැමති කරමින් සිටිනවා නම් එන අනිවාර්යයෙන්ම ඒ ලෝකයා අපගේ ජීවිතේ පාලනයක් කරන්නට යන්නේ. දැන් මොහොතක් කල්පනා කරලා බලන්න. ලෝකේ අපි ගත්තාම අපි පෙනෙන්නේ මිස්රය. මිස්ර දේශයෙන් උන්වහන්සේගේ සෙනඟ උන්වහන්සේ ගලව ගත්තා. උන්වහන්සේගේ සෙනඟ උන්වහන්සේ මිස්රයෙන් ගලව ගත්ත එක අපට අදහස් කරන්නේ ලෝකය ගැන නැත්නම් මිස්රය ගැන කතා කරන්නේ ලෝකයේ සම්බන්ධව. ලෝකයෙන් ඒ සෙනඟ ගලව ගත්තට ලෝකයේ අදහස් සිතුවිලි ඒ කතා විලාශය වෙනස් වුණේ නැහැ ඒගොල්ලොන්ගේ. යම් පීඩාවකට මුහුණ දුන්න වෙලාවේදී මිස්රය ගැනමයි කතා කළේ. මිස්රයේ සිදුවුණු දේවල්, මිස්රයේ තිබුණු සමාදාන, මිස්රයේ තිබුණු දේවල් ගැන කතා කරමින් සිටියේ. එයාට මේ නව ජීවනයක් තිබුණයි කියලා එයා දැන සිටියේ නැහැ. එයාට මේ ඉන්දියරෙක් සිටිනොයි කියලා මඟ පෙන්වන්නට එයාට අමතක වුණා. ඒ තවමත් එයාගේ මනස තිබුණේ වහල් මනසක්. වහල් විච මන පාරාවුගේ ඒ අනපනත් ඒ වගේම පවත්වන්නට කැමති වී සිටියේ. නමුත් මෙන්න දෙවියන් වහන්සේ අලුත් එන්ඩේරෙක් දී තිබෙන මෝසස් දෙවියන් වහන්සේගේ හඬ අසා එයාට පණිවිඩය ගෙන දුන්න ඒ මෝසස් අනුගමනය කරන්නේ නැතුව ඒගොල්ලෝ මොකද්ද කළේ? ඒගොල්ලෝ තවමත් තිබුණේ පාරාවෝගේ සිතුවිලි අදහස්. එයා නිතරම ප්‍රශ්නයකට මුහුණ දෙන වෙලාවේදී කතා කරේ මිස්රය ගැන. මිස්රයේ තිබුණු දේවල් ගැන. මිස්රයේ අපට තිබුණු මිස්රයේ කිසිම දෙයක් තිබුණේ නැහැ. ඒගොල්ලෝ ඇත්තටම වහලුන් නැසයි සිටියේ. එයා කොඳුරමින් සිටියේ. නමුත් අපි දන්නවා ඒ අතර සිටිය ජයග්‍රාහී මිනිස්යන් දෙන්නෙක් හිටියා. යොෂුවා සහ කාලේබ්. එයා දෙවියන් වහන්සේව මුළු සිතින්ම අනුගමනය කළා. මුළු සිතින්ම එයා දෙවියන් වහන්සේට කීකරු වී ගමන් කරා. ඒගොල්ලෝ කිව්වේ ස්වාමින් වහන්සේ යමක් පැවසුවා නම් ඒ දේ එසේමයි. ස්වාමින් වහන්සේ එයා පැවසුවේ අපි මුළුමනින්ම උන්වහන්සේ අනුගමන් කරා. දෙවියන් වහන්සේ මෙවැනි ප්‍රකාශනයක් කරන ගණන් කතාවේ පොතේ 14 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදේ මේ යොෂුවා සහ කාලේබ් සම්බන්ධව නැත්නම් විශේෂයෙන්ම මේ අවස්ථාවේදී කාලේබ් ගැන කතා කරමින් ගණන් කතාවේ 14 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදේ එහෙත් මාගේ මේකරු වූ කාලෙබ්ට වෙන ආකාර සිතක් තිබුණු බැවින්ද වෙන ආකාර සිතක් මේ කාලෙබ් කියන මනුෂ්‍යයාට මේ දෙවියන් වහන්සේ මේ සාක්ෂි දරන්නේ. දෙවියන් වහන්සේ සාක්ෂි දරමින් පවසන්නේ මහගේ මෙහිකරු කාලෙබ්ට වෙනත් සිතක්, වෙනත් ආත්මයක්, වෙනත් විදියට සිතන්න, වෙනත් විදියට කතා කරන මිනිස්සෙක් හැටියට සිටින්නේ. ඒ කියන්නේ මිනිස්සයා අනිත් අය වගේ නොවේ.
මෙතන ලක්ෂ ගණන් සෙනගක් හිටියා. දෙවියන් වහන්සේ හැමෝටම එක විදිහට ප්‍රේම කරේ. දෙවියන් වහන්සේ හැමෝටම එකම ජයග්‍රහණයක් දෙන්නටයි උන්වහන්සේ තීරණය කර තිබුණේ. හැමෝම දෙවියන් වහන්සේ ගෙන යන්නට ගියේ පොරොන්දු දේශයට. නමුත් දෙවියන් වහන්සේ ඇයි මේ පුද්ගලයා ගැන විශේෂයෙන්ම කතා කළේ? දිගටම අපි මුලින් නම් අපව කියමු. එහෙත් මාගේ මේකරු වූ කාලෙබ්ට වෙන ආකාර සිතක් තිබුණු බැවින්ද ඔහු සම්පූර්ණ ලෙස මා අනුව ආ බැවින්ද ඔහු ගිය දේශයට මම ඔහු පමුණුවන්නෙමි. සම්පූර්ණ ලෙස. ඒ කියන්නේ කිසිම දෙයක් එයාගේ ජීවිතයට ගාව ගත්තේ නැහැ. මිස්රයෙන් ආපු කෙනා ඒ කෙනාගේ මනස සම්පූර්ණයෙන්ම අලුත් කරගත්තා. මට මිස්රය සමග සම්බන්ධයක් නැහැ. ඒ පාලම් සම්පූර්ණයෙන්ම කඩා බිඳෙලා දමා මං ඇවිත් සිටින්නේ. මට ඒ සිතුවිලි නැහැ. පාරාවෝගේ බයක් නැහැ. මට ඒ සිතුවිලි නැහැ. ඒ හමුදාව ගැන මට කිසිම බයක් නැහැ. මට කිසිම දෙයක් නැහැ. ඒට හේතුව මම මගේ ඇස් ඉදිරියට මම දැකපු දෙයක් තමයි මගේ සෑම සතුරෙක්ම වතුරට යට වුණා. වතුරෙන් මාව බේරගත්ත දෙවියන් වහන්සේ වතුරටම දැම්ම මාගේ සියලු සතුරෙක්ම. මට සතුරෙක් නැහැ. ඇත්තටම මගේ සිතෙන් මම සදා මගේ හිතා ගන්නට ඕන. මා ඉදිරියේ තවත් මාව වහල් කමට ගෙන එන්න සතුරෙක් නැහැ. මාව වහල් කමට ගෙන එන්න මොහොතක් අපි හරවමු ගීතාවලියේ. දැන් ඔබ වතුර බෞද්ධිස්මය ගත්තා නම් ඔබ ඒක චාරිත්‍රයක් නෙමෙයි ඔබේ ජීවිතේ සිද්ධ වුණේ. ඔබ එදා දවසේදී දැක්කේ කුමක්ද? සියලු සතුරන් ඔබ ඉදිරියේ සම්පූර්ණයෙන්ම නැති වී ගිය බව ඔබ ඉතා පැහැදිලිව දැක්කා. ගීතාවලියේ අපට සඳහන් වී තිබෙනේ සෑම සතුරෙක්ම උන්වහන්සේ යට කරයි කියා. ගීතාවලිය 106 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ සිට අපි කියවමු. එසේ වූවත් උන්වහන්සේ තමන් බල පරාක්‍රමය දක්වන පිණිස ස්වකීය නාමය නිසා ඔවුන් ගැලවූසේක. දිගටම කියවමු. උන්වහන්සේ රතු මුහුදට තරවටු කළසේක. එය වියලුනේය. වනයක් මැදින් මෙන් ගැඹුර මැදින් ඔවුන් ගෙන ගියසේක. ඔවුන්ට වෛර වූවාගේ අතින් ඔවුන් ගැලවූසේක. දිගටම කියවමු. සතුරාගේ අතින් ඔවුන් මිදූසේක. ජලධාරාවෝ ඔවුන්ගේ විරුද්ධකාරයන් වසාගත්තෝය. ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් ඉතුරු නොවීය. එක්කෙනෙක්වත් ඉතුරු වුණේ නැහැ. සෑම සතුරෙක්ම ඒ වගේම අපි දකිනවා අලුත් ගිවිසුමේ ප්‍රසන්නහන් වී තිබෙන්නේ අපේ වතුර බෞද්ධිස්මය තුළින් අපේ පරණ මනුෂ්‍යයා සම්පූර්ණයෙන්ම මිය ගිහින් ඒ කෙනා වලලා දැම්මා. ඔබගේ පරණ මනුෂ්‍ය වලලා දැම්ම නම් එන ඔබගේ පරණ මනුෂ්‍යයාගේ සතුරන් ඔක්කොම මිය ගිහින් සිටින්නේ. එක්කෙනෙක්වත් ඉතුරු වෙලා නැහැ. ඔබට තිබෙන නව ජීවනය. නොවාගේ කාලෙත් අපි දකිනවා උන්වහන්සේ සමාන කරන්නේ විශාල ජල ගැලමක් පැමිණුණා. ඒ වගේම ඒ ජල ගැල්ම තුලින් දෙවියන් වහන්සේ නොවාව බේරගත්තා. නොවාගේ සෑම සතුරෙක්ම යට වුණා. නොවාට දැන් අලුත් ලෝකයක් තිබුණේ. නොවා දැන් ඒ බෞද්ධිස්මය තුලින් නොවා ආපුවාම මෙන්න නොවා අලුත් පුද්ගලයෙක් වුණා. නොවාට දැන් සතුරන් පෙනුනේ නැහැ. අලුත්ම ලෝකයක් තිබුණේ. නොවාට තිබුණේ දැන් අලුත්ම ජීවිතයක් සාදා ගන්න. නොවාට කළ ආකාරයම තමයි දෙවියන් වහන්සේ ඔබේ ජීවිතෙත් කර තිබෙන්නේ. ඒ වගේම අපි දකින්නේ මෝසස්ගේ කාලේදී ඒ සෙනගර කරපු දේ තමයි උන්වහන්සේ අපරාධ කර තිබෙන්නේ. ඊටත් වඩා කාරණාව අපි දන්නවා සදාකාල දේවල් අපට ලැබී තිබෙනවා. එයාට සදාකාලික දෙයක් නෙවෙයි ලැබී තිබුණේ. ඒකට තිබුණේ తాවකාලිකව දෙවියන් යේසුස් වහන්සේ මේ පොළොවට එන තුරු මේක ඡායාවක් හැටියට අපිට තිබෙනවා. දැන් අපි මේ පද දෙක බලමු. අපි මොහොතක් අපි ගීතාවලියේ 106 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදෙත් අපි කියවමු. දැන් අපි 11 වෙනි පදේ දැක්කේ ඒ ජලයෙන් මුළු සේනාවම නැත්තම් සෑම සතුරෙක්ම උන්වහන්සේ නැති කරා. එක්කෙනෙක්වත් ඉතුරු වුණේ නැහැ. එක්කෙනෙක්වත් ඉතුරු වුණේ නැහැ. ඔබ යේසුස් වහන්සේ ඔබගේ ස්වාමින් වහන්සේට පිළිගත්තා නම් ඔබට එක සතුරෙක්වත් නැහැ. ජය ගන්න. ඔබට දැන් තිබෙන්නේ ඔබගේ ජයග්‍රහණය සමරමින් ඉදිරියට ගමන් කරන්න. ඉදිරියට ගමන් කරන්න.
සතුරා විසින් ඔබට එන්න පුළුවන් බයක් ඔබේ ජීවිතයට ඇති කරන්න. සතුරා විසින් ඔබගේ මනසට සිතුවිලි ගෙනෙන්නට පුළුවන්. නමුත් සතුරාට කිසිම දෙයක් කරන්න බෑ ඔබ අවසර දෙනකම්. යේසුස් වහන්සේගේ මරණය තුලින් සහ උන්වහන්සේගේ නැවත නැගිටීම තුලින් කුමක්ද සිදු වුනේ? යක්ෂයාගේ බලතල සම්පූර්ණයෙන්ම උන්වහන්සේ විනාශ කර දැම්මා. බිඳුවටම හරවා දැම්මා. බිඳුවටම හරවා දැම්මා නම් එනම් ඔබත් මමත් කොයිතරම් ජයග්‍රාහී සෙනගක් විය යුතුද? ඔබත් මමත් කොයිතරම් ජයග්‍රාහී සෙනගක් විය යුතුද කියලා අපි. මේ සෙනග මොකද්ද කළේ? දිගටම අපි කියමු 12 වෙනි පදේ. එවිට ඔවුහු උන්වහන්සේගේ වචන විශ්වාස කොට උන්වහන්සේගේ ප්‍රශංසාව ගායනා කළෝය. වචනය විශ්වාස කළා. මොකද්ද වචන විශ්වාස කළේ? මිස්රේ යේසුස් දෙවියන් වහන්සේ මෝසස්ට කතා කරපු දේවල් මෙන්න ඉෂ්ට වුණෙන් පසුයි එයා විශ්වාස කළේ. මේ වෙනතුරු ඒගොල්ලෝ ක්‍රියා කළා. ඒගොල්ලෝ ඉතින් මෝසස් කියපු දේවල් ඒගොල්ලෝ භාගයක් විශ්වාස කළේ. නමුත් මේ සිද්ධිය සිදු වුණෙන් පසුව එයා විශ්වාස කළා. කෙසේ හොවත් එයා විශ්වාස කළා. එයා විශ්වාස කරමින් එයා මොකද කරේ? ප්‍රශංසා ගී ගායනා කරන්න පටන් ගත්තා. එයා විශ්වාස කරපු නිසා තමයි ප්‍රශංසා ගී ගායනා කරේ. ඊළඟ පදේ බලන්න. ඔවුහු උන්වහන්සේගේ ක්‍රියා වහාම සිහි නැති කරමින් උන්වහන්සේගේ මන්ත්‍රණය බලා නොසිටියෝය. වහාම ඉතා ඉක්මනින් එයාට අමතක වුණා. ඔබ දන්න ඔබ මොහොතක් කල්පනා කරලා බලන්න ඔබගේ බෞතිස්මේ දවස. මොහොතක් ඔබ කල්පනා කරලා බලන්න ඔබ යේසුස් වහන්සේ පිළිගත් දවස. මොහොතක් ඔබ කල්පනා කරලා බලන්න මොකද්ද ඔබේ ජීවිතේ පුදුම සමාදානයක් ඔබට ඇති වුණා. ඔබේ ජීවිතේ මට ආලෝකයක් මන් දැනුණා. මට පුදුම සමාදානයක් මගේ බරක් නැති වුණා. මට විශාල දෙයක් මට සිදු වුණා. සමහරකට ඔබට යම් දෙයක් හැඟුන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒත් ඔබට යමක් ඔබගේ අභ්‍යන්තරේ සිදු වුණා එදා දවසේදී. ඔබ එදා පටන් ඔබට දෙවියන් වහන්සේගේ දේවල් දෙවියන් වහන්සේට ගීතිකා ගායනා කරා. දෙවියන් වහන්සේගේ වචනට ඔබ ඇහුම්කන් දුන්නා. දෙවියන් වහන්සේගේ දේවල් වලට ඔබ කීකරු වී ගමන් කරා. ඔබ ඇසුවා ඒ දේවල්. නමුත් ඉතා ඉක්මනින් සමහරක් වෙලාවට අපිට අමතක වෙනවා. ඉතා ඉක්මනින් අපට උන්වහන්සේගේ ක්‍රියාවන් අමතක වෙනවා. ඉතා ඉක්මනින් අපි උන්වහන්සේගේ වචනය කෙරේ බලා සිටියේ නැහැ. දැන් අපි උන්වහන්සේගේ වචනය කෙරේ බලා සිටින්නේ නැහැ. දැන් අපි ඇත්තටම සමහරක් වෙලාවට අපි උන්වහන්සේගේ දේවල් විශ්වාස කරන්නේ නැහැ. මොකද දෙවියන් වහන්සේ කියන්නේ ඉක්මනට අමතක කරන්න එපා උන්වහන්සේගේ ක්‍රියාවන්. ඒ වගේම උන්වහන්සේ ඔබට කියන්නේ උන්වහන්සේගේ වචනය කෙරේ ඔබ පවතින්න. පැවැත්වීමෙන් ඔබට මහත් ජයග්‍රහණයක් ඔබට අත්දකින්න පුළුවන් ඔබේ ජීවිතේ. ඉතින් වතුර බෞතිස්මය සම්බන්ධ පරණ ගිවිසුමට අපි පරණ ගිවිසුමේ ඡායාවක් ලෙස තිබුණු කාරණා දෙක බලමු අපි මොහොතක් හරවන්න මා එක්ක. පළවෙනි කොරින්ති පොතේ 10 වෙනි පරිච්ඡේදයට හරවමු. පළවෙනි කොරින්ති පොතේ 10 වෙනි පරිච්ඡේදයට අපි හරවා අපි කියවමු. පළවෙනි පදයේ සිට අපි කියවමු. මක්නිසාද සහෝදරයනි අපගේ පියවරු සියල්ලන් වලාකුළ යට සිටි බැවින් සියල්ලන්ම මුහුද මැදින් ගිය බවත් සියල්ලන්ම වලාකුළෙහිද මුහුදෙහිද මෝසස්ට බෞතිස්ම කරනු ලැබූ බවත් සියල්ලන්ම එම ආත්මික කෑම කෑ බවත් සියල්ලන්ම එම ආත්මික බීම බී බවත් නුඹලා නොදැන සිටිනවාට නොකැමැත්තෙමි. මක්නිසාද ඔහු තමුන් අනුව ගියා වූ ආත්මික පර්වතයකින් බිවෝය. ඒ පර්වතය නම් ක්‍රිස්තුස් වහන්සේය. එසේ විනමුත් ඔවුන්ගෙන් වැඩි දෙනාට දෙවියන් වහන්සේ ප්‍රසන්න නොවූසේක. එබැවින් ඔහු කාන්තාරයෙහි හෙලා දමනු ලැබුවෝය. අපි දකින්නේ මෙතන මෝසස් හරහා නැත්නම් මෙතන වතුර බෞතිස්මය ගැන කතා කරනවා අපටත් එම දෙයක් ඒ ආකාර දෙයක් තමයි සිද්ධ වෙන්නේ. ඔබ වතුර බෞතිස්මය ගත්තාම ඔබ ඇත්තටම යම්කිසි ආගමික චාරිත්‍රයක් කළේ නැහැ. වතුර බෞතිස්මය කියලා කියන්නේ ඔබගේ පරණ මනුෂ්‍යව ලා දැමීම, ඒ පරණ සතුරන් සමග ඔබගේ සතුරා සමග ඔබගේ පරණ මනුෂ්‍යයා ඔබගෙන් වෙන් කරමින් ඔබ නැවත නැගිටිනාම ඔබ අලුත් කෙනෙක්ට නැගිටේ. එක සතුරෙක්වත් ඉතුරුන්නේ නැහැ. මිස්රයෙන් ආපු සෙනග එයාගෙන් අන්තිම කෙනා ඒ රතු මූද හරහා ආවයින් පසුව මිස්රයේ සිටියපු සෑම මිස්රයෙන් ආපු නැත්නම් මිස්රයේ හමුදාව එයා පසුපස්සෙන් එන්න පටන් ගත්තා. ආපුවා මොකද උනේ? සෑම කෙනෙක්ම දෙවියන් වහන්සේ යට කරා. යේසුස් වහන්සේත්
උන්වහන්සේගේ නැවත නැගිටීමෙන් කුමක්ද කළේ? සතුරාගේ ක්‍රියාවන් සියල්ල විනාශ කර දැම්මා. උන්වහන්සේ දැන් ඔබට කියන්නේ ඔබට ජයග්‍රහණය ජීවත් වෙන්න මොකක්ද තිබුණ අපහසුව? ඔබට සතුරෙක් නැත්තම් මේ තරම් කාලයක් ඔබ ජීවත් වෙලා සිටියේ සතුරාට යට වී සතුරාගේ බන්ධනයේ ඔබ සිටියේ. නමුත් දැන් ඔබගේ සෑම සතුරෙක්ම වතුරට යට වී සිටින්නේ. වතුර බෞද්ධිස්ම ඔබ ගත්තයින් පසුව ඔබ යේසුස් වහන්සේ ස්වාමින් කියා අදාහගත්තයින් පසුව ඔබ වතුර බෞද්ධිස්ම ලබා ගත්තයින් පසුව ඔබට දැන් සතුරෙක් නැහැ. ඒ සතුරා ගොරවන සිංහෙකු මෙන් කාවද ගිල ගන්නටයි කියා බලා සිටිනවා. අපි දන්නවා අපේ සතුරා ආත්මික තලයේ සිටින්නේ. ඉතින් ඒ යක්ෂයා උත්සාහ කරනවා අපව වර්ධටපත් කරන්න, වැරදි සිතුවිලි ගේන්න, අපගේ මනස අවුල් කරන්න, අපව ධෛර්යමත් කරන්න, වැරදි ආරංචි ගෙන එන්න. නමුත් අපි තීරණය කරගන්නට ඕන මම දේව දරුවෙක්. මම සිතා ගන්න නැහැ සතුරා කියන දේවල්. මම සිතින් අලුත් පුද්ගලයෙක් සිටින්නේ. මම තෝරගන්නවා මම දෙවියන් වහන්සේගේ දරුවෙක් කියලා. මම නවම ඇවිල්ලා. ඉතින් මෙතනත් අපි දකින්නේ කොහොමද? මෙතන අපිට රෝම සමායන පළවෙනි කොරින්ති 10 සඳහන් වී තිබෙන්නේ ඒ අයටත් අවස්ථාවක් ලැබුණා. ඒ පර්වතෙන්ම ක්‍රිස්තුස් වහන්සේගේ පර්වතෙන් බොන් නමුත් ඒ අය දෙවියන් වහන්සේගේ වචනයෙන් එයාගේ සිතුවිලි අදහස් වෙනස් කරගත්තේ නැහැ. එයාගේ සිතුවිලි අදහස් වෙනස් කරගත්තේ නැති නිසා කාන්තාරේ බොහෝ අය මිය ගියා. දෙවියන් වහන්සේට ප්‍රසන්න වූ ජීවිතයක් ගත කළේ නැහැ ඒගොල්ලෝ. දෙවියන් වහන්සේ බොහෝ අය එයාට බැරිුණා දෙවියන් වහන්සේ සමග ඇදහිල්ලෙන් ගමන් කරන්න. පස්වෙනි පදේ නැවත අපි කියවමු. එසේ වී නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනාට දෙවියන් වහන්සේ ප්‍රසන්න නොවූසේක. ප්‍රසන්න කරන්න දෙවියන් වහන්සේ ප්‍රසන්න කරන්න අපි කොහොමද? ඇදහිල්ලෙන්. එයාය ඇදහිල්ලෙන් ගමන් කරේ නැහැ. එයාය ඇදහිල්ල සෑගක් නෙවෙයි. එයාය නොහැදිලි කාරකමේ ජීවත් වුණේ. බයිබලයේ සඳහන් වී තිබෙන එක පදයක දිත්ති කතාවේ පොතට අපි හරවමු. දිත්ති කතාවේ 32 වෙනි පදේ සමා වෙන්න 32 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදේ 32 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදේ උන්වහන්සේ කතා කොට මාගේ මූණ ඔවුන්ගෙන් සංගවා ගන්නෙමි. ඔවුන්ගේ කෙලවර කුමක් වන්නේදැයි බලන්නෙමි. මක්නිසාද ඔවුහු හිතුවක්කාර වංශයක අවිශ්වාස දරුවෝය. අවිශ්වාස දරුවෝය. තවත් වචනයෙන් කියනවා නම් එයාට ඇදහිල්ලක් තිබුණ නැහැ දෙවියන් වහන්සේට ප්‍රසන්න වූ ජීවිතයක් ගත කරන්න. අවිශ්වාස මනසක් තිබුණොත් අපේ අවිශ්වාස අපගේ ජීවිතය තිබුණාම අපි කාන්තාරේ මිය යන්නට යන්නේ. නමුත් ස්වාමින් වහන්සේ අපට කියන්නේ ඔබට අවශ්‍ය නැහැ අකාලයේදී මිය යන්න. ඒක අදහස් කරන්නේ ඔබට පරාජය ජීවත් වෙන්නට අවශ්‍ය නැහැ. අපි සමහරකට පරාජය ඒ තරම් දුරට අපගේ මනසේ තිබෙනවා. පරාජය අත්දැකීම් තිබෙනවා. අපට පරාජය අපේ ජීවිතයට ඇතුල් වී තිබෙනවා. අපි ජීවත් වෙන්නට උත්සාහ කරන්නේ తాවකාලික සැනසීමකින්. නමුත් අපට తాවකාලික සැනසීමක් නෙවෙයි දෙවියන් වහන්සේ දී තිබෙන්නේ සදාකාල සැනසීමක්. ඒ කියන්නේ උන්වහන්සේ කියන්නේ පියාණන් වහන්සේ අපගේ සදාකාල සැනසීමයි. සදහටම අපට උන්වහන්සේගේ සැනසීම තුල පවතින්නට පුළුවන්. අපගේ දෙවියන් වහන්සේ සදහටම අපව සනසන දෙවියන් වහන්සේ. සියලු සැනසීමේ දෙවියන් වහන්සේ අප වෙනුවෙන් උන්වහන්සේ අප සමග අප තුල පවතින තනන් වහන්සේ. ශුද්ධාත්මන් වහන්සේ අප තුලයි. නිතරම අපව සනසනවා. නිතරම අපව සනසන ශුද්ධාත්මන් වහන්සේ අපව නිතරම සනසමින් සිටින්නේ. ඒ සැනසෙලි කාර්යano කවදාවත් ඔබ දාලා යන්නේ නැහැ. ඔබ එපා කරන්නේ නැහැ. ඔබ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඔබ ඉන්න තත්ත්වය ගැන කවදාවත් ඔබට දොස් තබන්නේ නැහැ. නමුත් උන්වහන්සේ කියන්නේ ඔබට පුළුවන් ඔබ ඉන්න ජීවිතයට වඩා උතුම් ජීවිතයක් ගත කරන්න. ඔබ ඉන්න තත්ත්වයට වඩා වෙනස් වූ ජීවිතයක් ඔබට ගත කරන්නට පුළුවන්. අපි හරමු එපීස පොතට. එපීස
4වෙනි පරිච්ඡේදයට අපි හරවා 22 වෙනි පදේ කියවමු. එපිස 4:22. එපිස 4:22. එසේ ඉගෙන ගත්තේ නුඹලාගේ ජීවිතයේ පළමු හැසිරීම ලෙස රැවටිල්ලේ තෘෂ්ණාවල් අනුව දූෂ්‍ය වන්නා වූ පරණ මනුෂ්‍යයා පහ කර දමා. පරණ මනුෂ්‍යයා පහ කර දමා. ඒ පරණ මනුෂ්‍යයා පහ කරනවා කියලා කියන්නේ ඔබ පරණ විදියට සිතපු ආකාරය, කතා කරපු ආකාරය වෙනස් කරන්නට ඕන ඔබේ. ඔබ කිය මට මේක හරි අමාරු වෙනස් කරන්න. නැහැ, අමාරු වෙන්නේ නැහැ. අපට අලුත් වචන ලැබුණාම අපි අලුත් වචන කතා කරන්න පටන් ගත්තාම පරණ වචන අපට මතක් වෙන්නේ නැහැ කතා කරන්න. පරණ දේවල් සියල්ල පහ වී ගින් තිබෙන්නේ. මෙන්න සියල්ල අලුත් වී තිබෙන්නේ. අලුත් විදියට කතා කරන්න පුරුදු වෙන්න. අලුත් භාෂාවක් උන්වහන්සේ අපට දී තිබෙනවා. දැන් උන්වහන්සේ අපට කිව්වේ අන් භාෂාවෙන් ඔබ කතා කරන්නට යන්නේ කියලා. අන් භාෂාවෙන් අර්ථ දෙකක් තිබෙන්නට ඕන. මම විශ්වාස කරනවා ඒට හේතුව අනිත් එක තමයි අන්‍ය භාෂාවෙන් කතා කිරීම. කාටවත් තේරෙන්නේ නැහැ, ඔබටවත් තේරුම් ගන්නට බැරි භාෂාවෙන් කතා කිරීමේ එක අර්ථයක්. දෙවෙනි අර්ථය තමයි මම විශ්වාස කරන්නේ ඇත්තටම මනුෂ්‍යයන් පුදුම වෙයි ඔබ කතා කරන දේවල්. ඔබ නැති දේ ඇති දේෙන් තමයි සඳහන් කරන්නේ නිතරම. නැති දේ ඇති දේෙන් සඳහන් කරන්න පරාජය බාර ගන්න නැහැ. ඔබ කියන්නේ මම හැමෝම කතා කරන විදිහට මම කතා කරන්නේ නැහැ. මම කතා කරන්නේ දෙවියන් වහන්සේගේ දේවල්. යේසුස් වහන්සේ ඒ මල කඳ වෙතට ලං වුණාම නැත්තම් අපි දකින්නේ අවමංගල්‍ය කටයුතු නිවසේට ඇතුල් වුණාම යයිරස්ගේ දියණිය ගැන කතා කරමින් පැවසුවේ යයිරස්ගේ දියණිය නිදාගෙන ඉන්නවයි කියලා පැවසුවේ. නමුත් හැමෝම දැන සිටියේ යයිරස්ගේ දියණිය මිය ගිහින් සිටියේයි කියලා. නමුත් යේසුස් වහන්සේ කිව්වා අය නිදාගෙනයි සිටින්නේ. මම ඇය නැගිටින්නට යන්නේ කියලා. මිනිස්සුන් ගැන විහිළු කරා. මිනිස්සුන් ගැන විහිළු කරා. නමුත් ස්වාමින් වහන්සේ නිතරම කතා කරන්නේ නැති දේ ඇති දෙයින්. ඉතින් මම විශ්වාස කරනවා අපේ කතා විලාශය වෙනස් වෙන්නට ඕන. අපේ කතා විලාශය වෙනස් වෙන්නට ඕන. ඒකෙන් මොකද්ද ඔබ කරන්නේ? ඔබගේම ලෝකයක් ඔබ සාදා ගන්නවා ඔබගේ වචන වලින්. ඔබගේම ලෝකයක් ඔබ සාදා ගන්නවා. මොහොතක් හරවන්න මා එක්ක හෙබ්රු 11 වෙනි පරිච්ඡේදයට හෙබ්රු 11 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ අපි කියවමු. හෙබ්රු 11 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ. දෙවියන් වහන්සේගේ වචනෙන් ලෝකවල මවනු ලැබූ බවද. දෙවියන් වහන්සේගේ වචනෙන් උන්වහන්සේ ලෝකවල මවා තිබෙනවා. මේ ලෝකේ උන්වහන්සේ මැව්වේ කොහොමද? උන්වහන්සේගේ වචනයෙන්. මේ ලෝකවල අපි තාමත් ලෝකවල දැකලා නැහැ. නමුත් උන්වහන්සේ ලෝකවල මවා තිබෙනවා. කවුරු වෙනුවෙන්ද? උන්වහන්සේගේ දරුවන් වෙනුවෙන්. කවදා හරි දවස් අපි ඒවා දකින්නටයි යන්නේ. උන්වහන්සේ අපව සෑදුවේ මිනිස්යන්ව සෑදුවේ උන්වහන්සේගේ සමානත්වයටයි. ඒ නිසා තමයි උන්වහන්සේ ඔබටත් කියන්නේ ඔබගේම ලෝකයක් ඔබට සාදා ගන්නට පුළුවන් මාගේ වචන පවසමින්. මම ලෝකවල සෑදූ ආකාරයටම ඔබටත් පුළුවන් ඔබගේ ලෝකයක් සාදා ගන්න. ඔබට අවශ්‍ය නැහැ තවත් ලෝකවල සාදන්න. ඔබට අවශ්‍ය නැහැ තවත් භූමියක් සාදන්න. ඔබට මෙහි තරම් විශාල භූමියක් තිබෙනවා. උන්වහන්සේ ලෝකවල අපට උන්වහන්සේ සූදානම් කර තිබෙනවා. නමුත් උන්වහන්සේ අපට කියන්නේ මේ පොළොවේ ජීවත් වෙන ජීවිතේ ජයග්‍රහී ජීවිතයක් අපිට ගත කරන්න අපි තීරණය කර තිබෙනවා නම් අපට පුළුවන් අපගේම ලෝකයක් සාදා ගන්න. මිනිස්යන් එක දේවල් කතා කරයි මිනිස්යන් කියයි. නමුත් ඔබගේ ලෝකයක් ඔබ සාදාගෙන තිබෙනවා නම් ඔබට පුළුවන්කමක් තිබෙනවා ඒ රාජ්‍යයේ ජයග්‍රහී ජීවිතයක් ගත කරන්න. ඔබගේම ලෝකයක් ඔබ සාදා තිබෙන්නේ. ඔබට ප්‍රශ්නයක් නැහැ කවුරු කුමක් හිතුවත් ඒ අය ඔබට කතා කරන දේවල් ඒ අය සුදුසු නැති වචන කතා කරන්න පුළුවන්. ඔබට ඒවා අදාළ නැහැ. ඔබට ඒවා ඔබගේ ජීවිතයට ගන්න අවශ්‍යත් නැහැ. ඒ හේතුව ඔබ ජීවත් වෙන්නේ ඔබගේ ලෝකේ. මනුෂ්‍ය යම් තැනකට පැමිණෙයි ඔබ පුදුම මිනිහෙක්. ඔබගේම ලෝකයක ජීවත් වෙන්නේ. ඔබ දන්නේවත් නෙමෙයි ලෝකේ වෙන දේවල්. ඔබ කියන ඔව් ස්තුතියි. ඔබ ඒක වටහාගත්ත එක හොඳයි කියලා. ඔබ එයාට කියනවා ස්තුතියි ඔබ දැනගත්ත එක. මම දන්නවා මම ජීවත් වෙන්නේ මේ ලෝකේ නෙවෙයි. මම මේ ලෝකෙට අයිති නැහැ. යේසුස් වහන්සේ පැවසුවේ මම මේ ලෝකෙට අයිති නැති බව පෙරන් වහන්සේට යාත්නා කරපු වෙලාවේදී උන්වහන්සේ පැවසුවේ මම මේ ලෝකයට අයිති නැහැ. ඒ වගේම මේ මාගේ ඔබ වහන්සේ මට දුන්න වචනය මම ඒ අය සමග බෙදාගෙන තිබෙනවා. ඒ අයත් ලෝකයට අයිති නැහැ.
තිබ ලෝකට අයිති කෙනෙක් නැත්නම් තමයි ලෝකේ පරාජය ඔබ භුක්ති විඳින්නට යන්නේ. මොහොතක් හරවන්න මායක යෝහන් 17 වෙනි පරිච්ඡේදයට යෝහන් 17 වෙනි පරිච්ඡේදයට අපි හරව අපි කියවමු 14 වෙනි පදේ. මම ඔවුන්ට ඔබගේ ජීවනය දුනිමි. මා ලෝකයට අයිති නැති ලෙසම ඔවුනුත් ලෝකයට අයිති නැති නිසා ලෝකයා ඔවුන්ට වෛර වුණෝය. ඔව් මා ඒ අයට ඔබගේ වචනය දුන්නයි කියලා සඳහන් කර තිබෙනවා. වචනේ නැවත පදේ අපි කියමු. මම ඔවුන්ට ඔබගේ වචනය දුනිමි. මා ලෝකයට අයිති නැති ලෙසම ඔවුනුත් ලෝකයට අයිති නැති නිසා ලෝකයා ඔවුන්ට වෛර වුණෝය. ලෝකයා ඔවුන්ට වෛර කරයි. ඉතින් උන්වහන්සේ කියන්නේ ලෝකේ තමයි පීඩා තිබෙන්නේ. දැන් ඔබ ලෝකෙට අයිති නැත්තම් ඔබට කොහොමද පීඩා තිබෙන්නේ? ඔබ ලෝකෙට අයිති නැත්තම් උන්වහන්සේ කියන ඔබ මේ ලෝකෙට අයිති නැහැ කියලා. අපි ඉස්සෙල්ලා පදේ මොකද කිව්වේ? නමුත් උන්වහන්සේ පැවසුවේ ලෝකේ ඔබට පීඩා තිබේ. නමුත් ඔබ ලෝකෙට අයිති නැත්තම් ඔබට කොහොමද ඔබ ඒ පීඩා ඔබගේ ජීවිතේට බලපාන්නේ? බලපාන්න විදියක් නැහැ. ඇයි? ඔබ ජීවත් වෙන්නේ ඔබගේම ලෝකයක. ඔබ කියයි මේක පුදුම ඉගැන්වීම. මම හිතුවේ ඇත්තටම යේසුස් වහන්සේ කතා කර අපි මේ කම්කටොළු තුලින් මේ ප්‍රශ්න තුලින් අපි ගමන් කරපුවම තමයි දෙවියන් වහන්සේ අප ගැන ප්‍රසන්න වෙන්නේ. දෙවියන් වහන්සේ ප්‍රසන්න වෙන්නේ ඇදහිල්ලෙන් ඔබ ජීවත් වුණොත්. දෙවියන් වහන්සේ ප්‍රසන්න වෙන්නේ නැහැ. ඔබ කොයිතරම් කඳුළු සැලුවත් ඔබ කොයිතරම් ඔබ තෝරගත්ත නම් මම කඳුලෙන් ජීවත් වෙන්නේ මම දුක් සහිතව ජීවත් වෙන්නේ මේ කොහොම මම කරන්නේ දෙවියන් වහන්සේට ප්‍රසන්න වෙන ජීවිතයක්. මම දුකින් ජීවත් වුණා මම කනගාටුවෙන් ජීවත් වුණාම මම මොහොතක් ඔබ කල්පනා කරලා බලන්න මොහොතක් කල්පනා කරලා බලන්න ඔබගේ දරුවා දුකින් ඉන්නවා නම් ඔබට ඒක ප්‍රසන්න වෙන කාරණාවක්ද? දරුවා නොකා නොබී හරි දුකින් ඉන්නේ කනගාටුවෙන් ඉන්නේ. දරුවා එපා කරන හැම වෙලේම අපි කියන හැම දෙයක්ම එපා කරන නෑ මට කන්න බෑ මට හිත නෑ කන්න මම හරි දුකින් ඉන්නේ. දෙමව්පියන් කොච්චර ඒ ගැන සලකනවා නැත්නම් දුක් වෙනවද? නමුත් ඒ දරුවා සතුටෙන් ප්‍රීතියෙන් විශ්වාසයෙන් දෙමව්පියන් ගැන විශ්වාසයක් ඇතුව සිටියාම දෙමව්පියන් කොයිතරම් සතුටු වෙනවද කියන ඒ වගේම තමයි අපගේ දේවි පියාණන් වහන්සේ කැමැත්ත නොවේ අපි දුකින් ඉන්න එක කනගාටුවෙන් ඉන්න එක. උන්වහන්සේට ලකුණු ගන්න බෑ අපට දුකින් ඉන්න එකෙන්. සැබෑ භක්තිවන්තකමේ ජීවත් වීම තමයි ප්‍රීතියෙන් ස්වාමින් වහන්සේගේ ප්‍රීතිය ඔබගේ ශක්තිය කරන එක. සැබෑ භක්තිවන්තකම. මනුෂ්‍යයන්ගේ භක්තිවන්ත. අපි ලෝකේ බලපුවාම ලෝකේ අදහන මිනිස්සු ලෝකේ ඉන්න බොහෝ දේවල් අදහන මිනිස්සු ඇදහිලිවන්තයෝ තමයි. නමුත් ඒ අදහන අපි අදහන දේ නෙමෙයි අදහන්නේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ අදහන්නේ පරිත්‍යාගී ජීවිතයක් නැත්තම් යම් කිසි කිරීමක් යම් කිසි මම දෙවියන් වහන්සේට මේ විශාල දෙවි කෙනෙක් ඉන්නවා හරි භයංකාර දෙවි කෙනෙක් ඉන්නවා අපි ඊටාම දුක් සහිතව දුක් බරින් ජීවත් වීම තමයි ඇත්තටම අපි සිටින්නට ඕන. අපට බයිබලයේ බලපුවාම ඒක හාත්පසින් වෙනස්. බයිබලයේ කියන්නේ ඔබ උන්වහන්සේගේ කරුණාවේ සිංහාසනයට නිර්භයව එන්න උපකාරය ලබා ගන්නා පිණිස. උන්වහන්සේ කරුණාවේ සිංහාසනයට වෙන්නේ කියලා උන්වහන්සේ කියා තිබෙන්නේ එන්න මා වෙතට එන්න. උන්වහන්සේ කියන්නේ බර උසුලන්නව වෙහෙසවන්නව මා වෙතට එන්න. උන්වහන්සේ කියන්නේ මං එන්න මා වෙතට අපි කාරණා කතා කරමු. උන්වහන්සේ අපට ආරාධනා කරනවා. අපට උන්වහන්සේ භයානක දෙවි කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ ප්‍රේමයේ හඬකින් අපට ආරාධනා කරනවා. අපට ජයග්‍රාහකව ජීවත් වෙනවා මිසක් අපි ඇයි පරාජය බාරගන්නේ? ජයග්‍රහණයෙන් ජීවත් වීම කොයිතරම් වැදගත්ද? අපට පරාජය ජීවත් වෙනවට වඩා එපිස පොතට අපි නැවත හරවමු. එපිස 4 වෙනි පරිච්ඡේදයේ එපිස 4 වෙනි පරිච්ඡේදය අපි හරවා අපි 22 වෙනි පදේ අපි නැවත කියවමු. එසේ ඉගෙන ගත්තේ නුඹලාගේ ජීවිතයේ පළමු හැසිරීම ලෙස රැවටිල්ලේ තෘෂ්ණාවල් අනුව දූෂ්‍ය වන්නා වූ පරණ මනුෂ්‍යයා පහ කර දමා නුඹලාගේ චිත්තාත්මයෙන් අලුත් කරනු ලැබ සැබෑවේ ධර්මිෂ්ඨකමෙන්ද ශුද්ධකමෙන්ද දෙවියන් වහන්සේට සමානව මවන ලද්දා වූ අලුත් මනුෂ්‍යයා පැළඳ ගන්නා ලෙසය. අලුත් මනුෂ්‍යයා පැළඳ ගන්න. කොහොමද අලුත් මනුෂ්‍යයා පැළඳ ගන්නවා කියලා කියන්නේ? අපි අඳුමක් අඳිනවා කියලා දැන් පැළඳ ගන්නවා කියන වචනේ උතන අලුත් දෙයක් පැළඳ ගන්න ඔබ. ඒ කියන්නේ ඒතර සඳහන් කර තිබෙන්නේ
පරණ විදියට ඔබ සිතන්නේ නැතුව දැන් ඔබ අලුත් විදියට කතා කරන්න පටන් ගන්න. අලුත් දේවල් කතා කරන්න. යේසුස් වහන්සේ මගේ ජයග්‍රහණයයි. උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේගේ වචනේ උන්වහන්සේ වචන මම අහුම්කන් දුන්නාම උන්වහන්සේගේ වචනය මට සමාදානය දී තිබෙනවා කියලා. සමාදානය මට සමාදානයක් තිබෙනවා බයක් නොවේ තිබෙන්නේ. මගේ හෙට දවසක නම් මට බයක් නැහැ. තනි කමට මම බය නැහැ. සතුරාගේ ඒ බොරුකාර සිතුවිලි වලට මම බය නැහැ. මගේ ජීවිතය ගැන කිසිම බයක් නැහැ. ඒට හේතුව ස්වාමින් වහන්සේ මගේ ආරක්ෂාව නිසා. ඔබ බය වුණොත් තමයි ඔබට යමක් සිදු වෙන්නට යන්නේ. ඔබ යම් දේවල් ගැන බය වුණොත් මට විශාල රෝගයක් ඇති වෙයි මට බයක් තිබෙනවා. මොකද්ද කරන්නේ ඔබ? ඔබ ඇත්තටම රෝගයට ආරාධනාවක් දෙනවා. එන්න මගේ ජීවිතයට. ප්‍රතික්ෂේප කරන්න. බාර ගන්න එපා. ඔබ කියයි ඔය තරම් සරලව ඔබට කියන්න පුළුවන් නමුත් ඔබ දන්නේ නැහැ. මට දැනගන්නත් අවශ්‍ය නැහැ. යේසුස් වහන්සේ දන්නවා. යේසුස් වහන්සේ සියල්ල දන්නවා. උන්වහන්සේ නොදැනුව නෙවෙයි උන්වහන්සේට සියල්ල දන්න දෙවියන් වහන්සේ. අපට කියන්න බෑ උන්වහන්සේට කිසිම දෙයක් දන්නේ නැහැ කියලා. මොහොතක් හරවන එක රෝම පොතට 13 වෙනි පරිච්ඡේදයට. රෝම 13 වෙනි පරිච්ඡේදයට අපි හරවා රෝම 13 වෙනි පරිච්ඡේදයට අපි හරවා අපි කියවමු. දාහතරවෙනි පදේ. නමුත් තෘෂ්ණා පූර්ණ කරන පිණිස මාංශයට පංගාඩමක් නොකොට තෘෂ්ණාව සම්පූර්ණ කරන පිණිස තෘෂ්ණාවෙන් ජීවත් වෙන මනුෂ්‍යයන්ට ජයග්‍රහණයක් නැහැ. මාංශ තෘෂ්ණාව තිබෙන කෙනෙකුට දැන් තෘෂ්ණාව අපි හිතන්නේ එක පැත්තකින් බලපුවම අපි හිතන්නේ ලිංගික පැත්ත විතරයි කියලා. නමුත් තෘෂ්ණාව තිබෙන පුළුවන් බොහෝ දේවල් ගැන අපට. මාංශයේ ඇල්ම මරණයයි පරාජයයි. තෘෂ්ණාව ඒ කියන්නේ මාංශයට ඉඩ දෙන්න එපා. තෘෂ්ණාව තවත් විදිහකින් බලපුවම තෘෂ්ණාව බලපුවම මට දුක් වෙන්න මට ඒක ඇබ්බැහිවීමක් තිබෙන මට දුක් මොකක් හරි සුළු දෙයකින් මම එකපාරට මම දුක් වෙනවා. කරදර වෙනවා. අධෛර්යමත් වෙනවා. මගේ ජීවිතේ ඒක පුරුද්දක්. ඔබ කියන මට නරක පුරුදු නොවේ තිබෙන්නේ. නමුත් මට ශෝකය කියන දේ මට දරා ගන්න මට ශෝකය කියන දේ මම එක මගේ ජීවිතේ පුරුද්දක් වගේ තිබෙන්නේ. නමුත් දෙවියන් වහන්සේ කියන ඒකත් පාපයක්. ශෝකෙන් ජීවත් වෙන කෙනා දේව කැමැත්ත. දේව ශෝක බයිබලයේ කොහෙවත් නැහැ දේව ශෝකය කියලා. බයිබලයේ තියන්නේ දෙවියන් වහන්සේගේ අභිමුඛත්වය අපට තිබෙන්නේ ප්‍රීතියයි කියලා. ගීතාවලි 16:11 උන්වහන්සේ සඳහන් කර තිබෙන්නේ ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ අපට ප්‍රීතිය තිබෙනවා කියලා. ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ අපට ප්‍රීතිය තිබෙනවා. ඉතින් උන්වහන්සේ අපගේ ප්‍රීතිය නම් උන්වහන්සේ අපගේ ප්‍රීතිය යේසුස් වහන්සේ කවදාවත් මිනිස්යන් කරගෙන උන්වහන්සේගේ අපි කනස්සල්ලෙන් අපි දුකින් අපි මොහොතක් කිමු දෙවියන් වහන්සේට ප්‍රසන්න වෙන කාරණාවක් අපි ශෝකයෙන් සිටියාම. දැන් ශෝක වර්ග දෙකක් තිබෙන මෙන්න මේ විදිහට බලමු අපි හරි ලෙස. පළවෙනි දෙවෙනි කොරින්ති පොතට හරවා 7 වෙනි පරිච්ඡේදයට හරවමු 10 වෙනි පදේ. මක්නිසාද දේව කැමැත්තට එකඟ වූ ශෝකයෙන් තැවෙන්ට කාරණයක් නොවන්නා වූ ගැලවීමට පමුණුවන පසුතැවිලි වීම හටගන්නේය. නමුත් ලෞකික ශෝකය මරණය උපදවන්නේ. ලෞකික ශෝකය. දැන් ඔබට යම් කාරණාවක් ගැන දුක් වෙන්න පුළුවන් මොහොතකට. ඒකට අවසරයි අපිට තිබෙනවා. අපිට එක පාටම අපිට එක යම් දේවල් අපේ ජීවිතේ යම් දෙයක් අපිට සිද්ධ වුණොත් අපේ දුකක් ඇති වෙනවා. නමුත් ඒක හැරෙන්නට ඕන පසුතැවිල්ලට සහ ඔබගේ ගැලවීමට නැත්නම් ඔබට එකෙන් ජයග්‍රහණය ලැබෙන්නට ඕන. මම යමක් ගැන මට දුක් වුණා. මගෙන් යමක් සොරකම් කරා සතුරා මම විශ්වාස කරන යක්ෂයා නුඹට බෑ. මගේ දේවල් තවත් සොරකම් කරන මම ඔබට අණ කරනවා. මගේ ඔබ සොරකම් කර තිබෙන දේවල් සියල්ල මට 7 ගුණයකින් ගෙන දෙන්න කියලා ඔබට අණ කරන්න පුළුවන්. ඔබට ඒ ශෝකයෙන් ඔබට කතා කරන්න පුළුවන් යක්ෂයාට. නමුත් මෙතන කියන්නේ ලෞකික ශෝකය. ඒක ලෝකේ ප්‍රකාරයට ශෝකය. නිතරම අඬන එක. නිතරම දුක් වෙන එක. දෙවියන් වහන්සේ අමුකත්තට ආපුවම දුක් වෙනවා. මොකක් හරි කාරණාවක් සිද්ධ වුණොත් දුක් වෙනවා. ගෙදර යන්නේ දුකින්, ඒ වගේම එන්නේ දුකින්, කනස්සල්ලෙන්
හැම දෙයක්ම ඔබගේ ඔළුවට දාගෙන ඔබ දුකින්මයි ජීවත් වෙන්නේ. දෙවියන් වහන්සේ කියන්නේ ඒ ශෝකය, ඒ ලෞකික ශෝකය ඔබේ ජීවිතේ මරණය උපදවයි කියලා. නැත්නම් මරණය ක්‍රියා කරන්න පටන් ගනි ඔබේ ජීවිතේ. මරණය කියලා කියන්නේ වචනේ මෙන්න මේ විදිහට තිබෙන්නේ. දිගින් දිගටම යක්ෂයා උත්සාහ කරන ඔබව මරන්නටයි. මරණීය ජීවිතයක් ගත කිරීම, මරණය කියන වචනේ එකපාරට මිනිස්සුගේ හුස්ම නැති වීම නොවේයි. මරණය කියන වචන බයිබලයේ බලපුවාම අපට උත්පත්ති පොතේ ඉඳන් බලා ගන්න පුළුවන් හුස්ම නැති කරන ගන්න එක නොවේයි, පරාජය ජීවත් වීමයි. යේසුස් දෙවියන් වහන්සේ ඒ පළමු මනුෂ්‍යයට කිව්ව ඔබ මේ ගහෙන් කාපු දවසේදී ඔබ මරණයටපත් වෙනවයි කියලා. නමුත් ඒ මනුෂ්‍යයා මරණයටපත් උනේ නැහැ. ඒ මනුෂ්‍යයා මරණයටපත් උනේ නැහැ. මොකක්ද උනේ? එයාට ශෝකය ඇති වුණා. දුක, වේදනාව, පවුලේ ප්‍රශ්න. වැඩිමහල් පුත්‍රයා, ඒ බාල පුත්‍රයා මරා දැම්ම. කොයිතරම් දුකද දෙමව්පියන්ට. මේ අපේ පුතු දෙන්නෙක් අපිට ඉන්නවා, වැඩිමහල් පුත්‍රයා මේ බාල පුත්‍රයාව මරලා දැම්මා. කොයිතරම් දුකද, වේදනාව දෙක, මරණයක් නැත්නම් පරාජය ජීවිතයක්. කොයි දෙමව්පියන්ටද කැමති දරුවන් අතර රණ්ඩු දබර ඇති වෙන එක? මම විශ්වාස කරන එක්කෙනෙකුට කැමති නැහැ කියලා. එයා නිතරම බලන්නේ එයා සමගයෙන්, සමාදානයෙන්, ප්‍රීතියෙන් එකට ඉන්නට උනේ කිය. එකමුතුකමෙන්. මරණය. උන්වහන්සේ ඒ මරණය කියන වචනේ අර්ථවත් වෙන්නේ ඇත්තටම අපට පරාජය ජීවිතයක්. නමුත් ස්වාමීන් වහන්සේ කැමැත්ත නෙවෙයි. අපි දිනපතා පරාජය ජීවිත. උන්වහන්සේ කියන්නේ ශෝකය පරාජය උපදවයි ඔබගේ ජීවිතේ. ශෝකයෙන් ජීවත් වෙන එක. ශෝකය අත්හැර දමන්න ඔබ. යේසුස් වහන්සේ ජීවමානයි. උන්වහන්සේ මලවුන්ගේ නැගිට උන්වහන්සේ ජීවමානව සිටින. උන්වහන්සේ ඔබගේ සියල්ලෙන් සියල්ල වේ සිටින්නේ. උන්වහන්සේ ජයගත් ආකාරයෙන්ම ඔබත් ජය ගන්න. ඔබ තෝරගන්න මම ජයග්‍රාහී ජීවත් වෙන, මම පරාජය අත්දැක්කා ඇති මගේ ජීවිතේ. මගේ මුළු ජීවිත කාලේ මම ඇත්තටම නොදැනුවත් කමෙන් මම මේ පරාජය බාර අරගෙන සිටි. යක්ෂයා මොකක් හරි මට බාර දුන්නම් බාර ගන්නවා. මාංශය මට කතා කරන දේවල් මම පිළිගන්නවා. මට සිතුවිලි ආපුවාම මම ඒවා බාර ගන්න නැහැ. ඔබට බාර ගන්න හැම දෙයක් අවශ්‍ය නැහැ. ඔබට තිබෙන්නේ යේසුස් වහන්සේ පැවසූ දේවල් පමණක් බාර ගන්න. ඒක කැමැත්තක්. ඔබට අධෛර්යමත් වෙන්නට ඕන නම් ඒක ඔබගේ කැමැත්ත. ඒක කැමැත්තක්. නමුත් ඔබට පුළුවන් ධෛර්යමත් වන්න. දාවීද් තීරණය කළා. විශාල සෙනගක් මැද්දේ අය අධෛර්යමත් වෙලා සිටියේ, කෝපයට පත් වෙලා සිටියේ, ශෝකයට පත් වෙලා සිටියේ. මේ පළවෙනි සාමුවෙල් පොතේ 31:6 වෙනි පදේ අපි දකින කාරණාව තමයි මුළු සෙනගම ශෝකයට පත් වෙලා එයා කෝපයෙන් සිටියේ. එයාගේ භාර්යාවන් නැති වෙලා, එයාගේ දූ දරුවන්ම වහල්කමකට ගෙන ගිහින් තිබෙන මේ සතුරන් ඇවිල්ලා ඒ තරම් දුක් සහිතව එයා ඒ ශෝකේ, තද ශෝකේ නිසා මොකද්ද කළේ? එයා දාවිද්ට ගල් ගාලා මරා දාන්නට තීරණය කළා. අපි පදේ පොඩ්ඩක් කියවමු. 30 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ. දාවිද් තද අමාරුවට පත්විය. මක්නිසාද මුළු සෙනගගේ සිත් තම තමුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද ගැන ශෝක වුණ බැවින් ඔහුට ගල්ගසන්ට සෙනග කතා කළෝය. නමුත් දාවිද් තමාගේ දෙව් වූ ස්වාමින් වහන්සේ තුල ශක්තිය උපදවා ගත්තේය. දාවිද්ට ශෝක වෙන්නට කාරණාවක් ඇති වුණා. මුල් කොටස කියවමු. ඒ පදයෙන් බලන්න කොහොමද වෙනසක් ඇති වුණේ කොහොමද කියලා. දාවිද් තද අමාරුවකට පත් වුණා. ඒක ශෝකයක් නෙවෙයි. තද අමාරුවට පත් වුණා කියලා කියන්නේ ශෝකයක්. නමුත් ඒ පදේ අවසානයේදී දාවිද් තීරණය කළා මම මාවම ධෛර්යමත් කරගන්නවා. අපි කියමු පදේ මුලින්ම. දාවිද් තද අමාරුවට පත්විය. මක්නිසාද මුළු සෙනගගේ සිත් තම තමුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද ගැන ශෝක වුණ බැවින් ඔහුට ගල්ගසන්ට සෙනග කතා කළෝය. නමුත් දාවිද් තමාගේ දෙව් වූ ස්වාමින් වහන්සේ තුල ශක්තිය උපදවා ගත්තේය. තමාගේ දෙවියන් වහන්සේ තුල ශක්තිය උපදවා ගත්තා. දාවිද් තීරණය කළා මම ශක්තිමත්. ඒ පදේමයි කියන්නේ තද අමාරුවට පත් වුණ මිනිසයා මොකද්ද කරේ? ස්වාමින් වහන්සේගෙන් ශක්තිය උපදවා ගත්තා. තමාම ධෛර්යමත් කළා උන්වහන්සේ තුලින්. උන්වහන්සේට ගෙහින් තමාගේ ශක්තිය උපදවා ගත්තා. ඔව් දාවිද් තද අමාරුවට පත් වෙලා අනිත් අය මොකද්ද කරේ? ගල් ගහන්න තමයි බලන් හිටියේ. එයා ශෝකයටපත් වුණා. එයාට විසඳුම. ඔබ දන්නවද ශෝකෙන් ජීවත් වෙන කවදාවත් ඔබට විසඳුමක් ලැබෙන්නේ නැහැ කියලා. ඔබ හිතන තද අමාරුවකින් මම සිටියොත්
මම ශෝකයට පත් වෙලා සිටියොත් මට කෝපය ඇති වෙනවා, මට මිනිස්සුන් කරපු දේවල් ගැන මට දුක් වෙනවා, මම නිකන් එයාය මරා දාන්න හිතනවා. නමුත් ඒක කිසි විසඳුමක් උනේ නැහැ. විසඳුම ගෙනාවේ කොහොමද? මේ ධෛර්යවත් මිනිසයා. දාවිද් තමයි විසඳුමක් උනේ අන්තිමට. ඒ විශාල සෙනග අතරදී එයා අමාරුකමටපත් වුණා, ශෝකයටපත් වුණා, එයා දුක් වුණා, කරදර වුණා. නමුත් ජයග්‍රහණ ලබා ගත්තේ කොහොමද? කවුද? දෙවියන් වහන්සේගේ හඬ ඇහැව්වේ කවුද? දෙවියන් වහන්සේ කියපු දෙයට කීකරු වී ගමන් කරන්න පුළුවන්කමක් තිබුණේ කවුද? දාවීද. ඔබ තද අමාරුවටපත් වෙන්න පුළුවන් යම් කාරණාවක් නිසා, නමුත් ඔබ තීරණය කරගන්න මේ මොහොතේදීම මම ස්වාමින් වහන්සේ තුල සවිමත් වෙනවායි කියලා. මම තෝරගන්නවා ධෛර්යමත් වෙන්න. මම තෝරගන්නවා ධෛර්යමත් වන්න. අපි අන්තිම වශයෙන් අපි කියවමු. නැවත රෝම 13 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදේ. මාංශයට ඉඩ දෙන්න එපා. මාංශයට ඉඩ දෙන්න එපා. මාංශයට ඉඩ දුන්නොත් ඔබ අමාරුකටපත් වෙන්නට යන්නේ. ඔබට ජයග්‍රහී ජීවිතයක් නැහැ. නමුත් ඔබ තෝරගන්න හරි දේ කරන්න. ආයපරක මුලින් ඉඳන් කියමු 14 වෙනි පදේ. රෝම 13:14. නමුත් තෘෂ්ණා පූර්ණ කරන පිණිස මාංශයට පංගාඩමක් නොකොට ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පැළඳ ගනිල්ලා. ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පැළඳ ගන්න. ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පැළඳ ගන්න. ඔබට කිව්වනම් කවුරු හරි මාව පැළඳන්නේ කියලා, ඒ කියන්නේ මං වාගේ ක්‍රියා කරන්නයි කියලා තමයි කියන්නේ. ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පැළඳ ගන්නයි කියලා කියන්නේ මං වගේ ක්‍රියා කරන්න ඔබ. මං වගේ ඔබ හැසිරෙන්න, මං කතා කරන විදිහට කතා කරන්න. කාටවත් වෙනස දකින්නටත් බෑ ඒගොල්ලෝ. දෙවියන් වහන්සේ අපට අවසර දෙන්නේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පැළඳ ගන්න. මාංශයෙන් ඔබ ගමන් කරා ඇති, මාංශයට ඉඩ දුන්න ඇති, තෘෂ්ණාව සඳහා මාංශයට ඉඩ දුන්න ඇති. මාංශයට ඉඩ දුන්නොත් මාංශය දුක් වෙනවා, මාංශය අධෛර්යමත් වෙනවා, මාංශය පැකිලීමටපත් වෙනවා. මාංශයට පුළුවන් ඔබ ඉඩ දුන්නොත් මාංශය ඔබ පරාජයමයි ඔබගේ ජීවිතයට ගෙන එන්නේ. මාංශයට ඔබ ඉඩ දෙන්න එපා. ඔබ යේසුස් වහන්සේ පැළඳ ගන්න. ඉතින් උන්වහන්සේ අපට කියන්නේ උන්වහන්සේ පැළඳ ගන්න. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඉතින් ක්‍රිස්තුස් වහන්සේ ජයගත් ආකාරයෙන්ම ඔබ ජය ගන්න. නමුත් උන්වහන්සේ පැළඳගෙන තමයි ඔබට ජය ගන්න පුළුවන්කමක් තිබෙනවා. මාංශයෙන් ගමන් කරොත් ඔබට ජයග්‍රහණයක් නැහැ. මාංශයෙන් ජීවත් වුණොත් ජයග්‍රහණයක් නැහැ. ඔබට කොහෙත්ම ජය ගන්න බෑ. නමුත් යේසුස් වහන්සේ පැළඳ ගත්තොත්, මම උන්වහන්සේ පැළඳ ගන්නවා කියලා කියන්නේ උන්වහන්සේ කතා කරන විදියට මම කතා කරනවා. උන්වහන්සේ සිතන විදියට මම සිතන්න පටන් ගන්නවා. උන්වහන්සේ ජයගත් ආකාරයෙන් මම ජය ගන්නවා. උන්වහන්සේ ජයගත් කුරුසේදී උන්වහන්සේ මට උන්වහන්සේ පවසා තිබෙන්නේ ඔබ අතිශයින් ජයගත් කෙනෙක් කියලා. උන්වහන්සේගේ ජයග්‍රහණය උන්වහන්සේ අපට බාර දුන්නා. ඊට පස්සේ උන්වහන්සේ අපට කියන්නේ, සභාවට උන්වහන්සේ කියන්නේ ඔබ අතිශයින් ජය ගන්න කෙනෙක් කියලා. ඔබ අතිශයින් ජය ගන්න කෙනෙක්. මාංශයට දුන්නොත් මාංශ ඔබ පරාජයටපත් කරයි. අහවලා කියපු දේ, මේ පුද්ගලයන් කියපු දේ, අහවලා හිතපු විදියට ඒ පුද්ගලයාගේ බැල්ම දිහා මට බලන්න එක එක දේවල් ඔබේ මනසට අවුල් කරගෙන ඔබේ ජීවිතම ගත්තොත්. නමුත් ඔබ යේසුස් වහන්සේ පැළඳ ගත්තොත් ඔබට කිසිම දෙයක් පේන්නේ නැහැ වැරදි විදියට. ඔබට කිසිම දෙයක් පේන්නේ නැහැ. ඔබට වැරදි විදියට දකින්න පුළුවන්කමක් තිබෙන්නේ ඇත්තටම දෙවියන් වහන්සේගෙන් නොවු දේවල්. ඔබ ඉතින් යේසුස් වහන්සේ පැළඳගත් ආකාරයෙන් යේසුස් වහන්සේ ක්‍රියා කරපු විදියට ඔබ ක්‍රියා කරන්නට යන්නේ. ඔබ වෙනස් වෙන්නේ නැහැ පොඩ්ඩක්වත්. ඔබගේ හැසිරීම, ඔබේ කතා විලාසය, ඔබ සිතන දේවල්, ඔබ කරන දේවල් සම්පූර්ණ වෙනස්. යේසුස් වහන්සේ පැළඳගමු අපි. ආදර දෙවියනි, ඔබ වහන්සේට ස්තුතියි. ඔබ වහන්සේගේ වචනය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඔබ වහන්සේගේ ඊයේත් අද සදාහටම එකාකාරව ක්‍රියා කරන බලවත් වචනය අපි විශ්වාස කරන ඔබ වහන්සේත් එදත් අදත් සදාහටම එකාකාරයි. ස්වාමීනි, ඔබ වහන්සේ පැළඳ ගන්නවා අපි. ඔබ වහන්සේ විශ්වාස කරනවා අපි. ඔබ වහන්සේගේ දිව්‍යමය සුවය අපි විශ්වාස කරනවා. ස්වාමීනි, ඔබ වහන්සේ එක්කෙනෙක් කෙනාට දී තිබෙන මේ ජයග්‍රහණය ඔබ වහන්සේ අපව සිංහයන් මෙන් එඩිතරව ක්‍රියා කරන්නට ඔබ වහන්සේ අපට හයියක්, ශක්තියක් දී තිබෙනවා.
කිසිම පරාජයක් බාර ගන්න නැතුව අපට පුළුවන්කමක් තිබෙන ඔබ වහන්සේගේ වචනය තුලින් ජයග්‍රාහකව ජීවත් වෙන්න. අද දවසේදී ස්වාමීන් වහන්සේ යම් කෙනෙක් අපහසු තත්ත්වෙන් පත් වී සිටිනවා නම් යම් කිසි පරාජය තත්ත්වයකට පත් වී සිටිනවා නම් අපි යේසුස් වහන්සේගේ නාමයෙන් අපි අය ධෛර්යමත් කරන මේ වචන වලින් ඒ තරම් නෙවෙයි එයාගේ ජීවිතවල ක්‍රියා කරන සෑම නපුරු බලවේග වලට අපි දුරු යන්නේ කියලා අන කරනවා. ශරීරයේ යම් කිසි වේදනාවක් තිබෙනවා අපි ඒ වේදනාවට අන කරනවා සම්පූර්ණයෙන්ම දුරු යන්නේ කියා ස්වාමීන් වහන්සේගේ ජීවනයේ ගලා යමින් ස්වාමීන් වහන්සේ සෑම කෙනෙක්ම ස්පර්ශ කරමින් එයයි නිදහස් කරමින් එයාගේ ජීවිත වහන්සේ සම්පූර්ණයෙන්ම වෙනස් තත්යකට හරවා ස්වාමීන් වහන්සේ. ඒ විතර නෙවෙයි යමෙක් යේසුස් වහන්සේ පිළිගත්තේ නැති කෙනෙක් නම් ස්වාමිනී එයාට අවස්ථාවක් තිබෙන යේසුස් වහන්සේව පිළිගන්න. උන්වහන්සේ ස්වාමින් බව හේතු අරගෙන උන්වහන්සේ දෙවියන් වහන්සේ කියා විශ්වාස කරමින් එයට ගැලීම ලබා ජීවත් වෙන්න පුළුවන්. ආදර දෙවියන් වහන්සේ කරුණාව දයාතර සෑම කෙනෙක්ම බාරයි. යේසුස් වහන්සේගේ බලවත් නාමයෙන්. ආමේන්.